මෙම උතුම් කටින පුණ්‍යෝත්සවයේ සඳහා වැඩමවා වදාළ අපේ අතිපූජනීය පඤ්ඤාසිරි නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු බාහිර විහාරස්ථාන වලින් වැඩමවා වදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අපේ පුජි සුගත සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ස්වාමින් වහන්සේ, අපේ කල්යාණ මිත්‍ර සහෝදර රාජකීය පඬිත හුරුළුනික වැවේ අපේ සුදම්ම ස්වාමින් වහන්සේ ඇතුළු මේ විහාරස්ථානයේ වැඩ සිටින සෙනසුනේ වැඩ සිටින අපේ චන්දවිමල ස්වාමින් වහන්සේ, ඒ වගේම අපේ සතාවාස ස්වාමින් වහන්සේ, ඒ වගේම විමල සාන්ත ස්වාමින් වහන්සේ වරප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. පින්වතුනි, උතුම් පින්කමක් සිද්ධ කරලා අවසාන වෙන අවස්ථාවේ මේ සිද්ධ කරන්නට යෙදුන කටින වස්ත්‍ර පූජාවෙහි, කටින චීවර පූජාවෙහි කටන චීවර පූජාවෙහි ආනිසංස පක්ෂය පිළිබඳව සිංහල භාෂාවෙන් අනුශාසනාවක් සිද්ධ කරන්නට තමයි අපේ සුදම්ම ස්වාමින් වහන්සේ අපිට ආරාධනා කළේ. ඉතින් මම මුඛ ආවරණය පැළඳගෙනම තමයි දේශනාව කරන්නේ. මොකද අපි දරුණු වසංගතයක් තියෙන වෙලාවක තමයි මේ විශාල පිරිස් එක්කහුව වෙලා මේ පින්කම් සිද්ධ කරන්නේ. හරිනම් අපි ඊටාම පිරිස් සීමා කරන්න ඕන කාලයක්. නමුත් පිරිස් සීමා කළේ නැතත් මේ වසංගත කාලේ අපේ අවම සෞඛ්‍ය නීති රීති ටික පිළිපැදලා මේ කටයුත්ත සිද්ධ කරන්න ඕනි කියන එක තමයි මම පුද්ගලිකව හිතන්නේ. නිසා මම මගේ දේශනය පුරාම මාස්ක් එක පැළඳගෙන තමයි ඔබට මේ අනුශාසනාව සිද්ධ කරන්නේ. ඒක මට මේ වසංගතය බෝ වෙලා තිබුණොත් ඔබට හානියක් වෙන එක වළක්ව ගන්නත්, ඔබට මේ රෝගී තත්ත්වය වැළඳිලා තිබුණොත් මට හානියක් වෙන එක වළක්ව ගන්නත් කියන අරමුණු දෙකම සම්පූර්ණ වෙනවා. ඉතින් ලොකු ලෝකෙම විනාඩි 10න් 15න් විනාශ කරන්න පුළුවන් අවියාවුද තිබුණට මේ වසංගතයට එරෙහිව දැනට තියෙන පුංචි පුංචි ආයුධ වලින් එකක් දෙකක් නේ අපිට තියෙන්නේ. එකක් තමයි මාස්ක් එක දාගෙන ඉන්නේ. ඒ නිසා ඒ ගැන මම ඔබට කනගාටුව පළ කරනවා. පිරිස එක්ක ඉන්න නිසා මම මේ මාස්ක් එක පැළඳගෙන ඉඳීම ගැන. ඉතින් අපේ සුදම්ම සායන් වහන්සේ අපිට බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන්, ඒ වගේම සහෝදරත්වයෙන් ආරාධනා කළා මේ විහාරස්ථානයට වැඩම කරන්නට කියලා. ටික කාලයක් ආධ්‍යාත්මිකවත් අධ්‍යාපනිකවත් යම්කිසි විවේකයක් ලබා ගැනීම සඳහා අපි දිනපතා යෙදෙන ශාසනික කටයුතු වලට අමතරව අධ්‍යාත්මික සහ අධ්‍යාපනික සංවර්ධනයක් ඇති කරගන්නට යම් කාලයක් මේ විහාරස්ථානයේ අසුරු නිසුරු කරගෙන වැඩ ඉන්නට කියලා. ඉතින් අපි තාම සතුටින් ඒ ආරාධනාව පාරගෙන මේ ස්ථානයේ වැඩ සිටින්නේ, මේ විහාරස්ථානයට වැඩම කළේ. මොකද හේතුව අපට ලොකු ශාසනික සම්බන්ධයක් අපේ සුදම්ම පඬිත හාමුදුරුවොත් එක්ක තියෙනවා. උන්වහන්සේලා පැවිදි කරපු ශිෂ්‍යයෝ, උන්වහන්සේලාගේ ශිෂ්‍යයෝ ලෙසත් මගේ ශිෂ්‍යයෝ ලෙසත් තමයි උන්වහන්සේ මතක් කරපු විදියටම අපේ පුහුණු මධ්‍යස්ථානයේ වැඩ සිටින්නේ. ඉතින් මේ උන්වහන්සේගේ ඇසුරේ මේ ලස්සන සේනාසනයෙහි වැඩ සිටින්නට කාලයක් අවකාශය උදා වීම ගැන මම අතිශයින් සතුටු වෙනවා. ඉතින් මේ පැමිණීමත් එක්ක නිරෝධායන කාලයක් අපි ගත කළා. දවස් 15ක් විතර කාලයක්. ඒ නිරෝධායන කාලය නිමා වෙනකන් බොහෝ දෙනෙක් අපේ අන්තර්ජාලයේ බුද්ධ පුතුන් පිටුවේ සමාජිකයෝ ඔබ වහන්සේ වැඩ ඉන්නේ කොහෙද කියලා අහුවත් මම උත්තර දුන්නේ නැහැ. මොකද හේතුව අපි මේ රටේ නීතියට එකඟ වෙන්න ඕන නිසා. ඉතින් අපි වැඩ සිටින්නේ පුජි සුගත සෙනසුනේ. අපේ සුදම්ම ස්වාමින් වහන්සේගේ විහාරස්ථානේ තමයි
අපි මේ කාල පරිච්ඡේදයේ ඉදිරියට වැඩ සිටින්නේ. ඉතින් උන්වහන්සේගේ මේ විහාරස්ථානයට වැඩම වීමත් එක්ක අපිට දැක ගන්නට ලැබුණේ ලහි මහා පින්කම් රැසකට සූදානම් වෙනවා. ස්වාමීන් වහන්සේලා මම හිතේ එක දවසක්වත් රෑ 10 වෙනකොට නම් සැතපුණේ නැහැ. මම මේ වැඩ ඉඳියා දැන් දවස් 20ක් විතර මං හිතන්නේ. අවම රෑ 12 පහු වෙනකන් අපේ හාමුදුරුවරු අපේ මේ මාමා සහ අනෙකුත් පන්සලේ දායකකාරකාදී හරියට මේ දානශාලාවේ වැඩ නිම කරන්නට පුදුම අපකැපවීමකින් වැඩ කරා. එහෙම රෑ 12 වෙනකන් නිදි වරාගෙන වැඩ කළා කියලා උදේ 9 10 වෙනකන් සැතපෙනව පේන්නෙත් නැහැ. ආයෙත් පාන්දර නැගිටලා බුද්ධ වන්දනා කරමින් දම්පැන් ගේන ආපු අයට පින්පෙත් අනුමෝදන් කරමින් ආපහු උන්වහන්සේලා වැඩ කරා. ඒ සියලුම ආකාරයේ සංවිධාන කටයුතු මේ සීතල නොතක දරුණු සීතල තියෙනවා. මට නම් බොහොම තදට දැනෙනවා සීතල. ඔයත්න්ට තාම එච්චර නැතුව ඇති. නමුත් මේ දැඩි සීතල මැද්දේ අපේ ස්වාමීන් වහන්සේලා අපේ පන්සලේ මේ පන්සලේ දායක පිරිසත් මහරෑ වෙනකන් වැඩ කරමින් සූදානම් වුණේ මේ මහා පුණ්‍ය කර්මයට කලින් මේ ලස්සන දානශාලාව, එහා පැත්තේ මුළු තැංගය, ඊළඟට බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම කියන උතුම් පින් කටයුතු සිද්ධ කරගන්න. ඉතින් අද අපේ උදෑසන අනුශාසනාව සිද්ධ කරපු අපේ බෙල්ලන්විල පණ්ඩිත හාමුදුරුවෝ සඳහන් කළා වගේම අටමහා කුසල්මනේ අටමහා කුසල්ම කරපු කටින වස්ත්‍ර පූජාව. ඇත්තටම සුදම්ම ස්වාමීන් වහන්සේ මේ රටට වැඩම කරලා දැන් 15 අවුරුද්දකට වැඩිම හිටේ. ඒ කාලය තුල අටමහා කුසල්ම කරපු කටින පුණ්‍යෝත්සවයකට සහභාගී වුණා නම් මේ වාරේ තමයි කියලායි මම හිතන්නේ. මොකද ඒක හරි දුර්ලභ පින්කමක්. හරි දුර්ලභ අවස්ථාවක්. මම වුණා. දැන් මම මහාන වෙලා අවුරුදු 30ක් වෙනවා. උපසම්පදා වෙලත් අවුරුදු 20ක් වෙනවා. අවුරුදු 10 නිසා මහණුනේ. ඉතින් මේ කාල පරිච්ඡේදය තුල අටමහා පින්කම්ම එක තැනක සිද්ධ වෙන එක අවස්ථාවක සිද්ධ වෙන පින්කමකට මම සහභාගී වුණාම මාත් හරි සතුටින් තමයි මේ පින්කම් රැස අනුමෝදන් වුණේ. මොකද මම හොඳට දැක්ක දෙයක් තමයි මෙවර මේ වස්පින්කමේ ප්‍රධාන කප්පියකාරක දායකත්වයේ අරගෙන කටයුතු කරපු දිනේෂ් ශානික මහත්මාණනුත් ලසන්ති මහත්මිය, ඒ දරුවන් සිව් දෙනා සහ ඒ පවුලේ කල්යාණ මිතුරියන් විශාල කැපවීමක් කරමින් මේ පන්සලේ දායක පිරිසත් එක්ක මේ උතුම් පින් කටයුත්තට මේ අටමහා පින්කම්ම මේ ස්ථානේ නිම කරන්ට දක්වපු දායකත්වය හරි උසස් ශ්‍රද්ධාවකින් මේ හැමදෙනාම පහේ මේ මොහොත දක්වාම කටයුතු කළා. ඉතින් මේ කටිනේ තිබෙන ආනිසංස ගැන ඉතින් කොතෙකුත් අහලා නම් තියෙනවා නේද? නාගිතාපදානි තියෙන තොරතුරු බොහෝමයක් ඔය ඇත්තෝ මම දන්නවා මේ වෙනකොට අවස්ථා ගානක අහලා තියෙනවා. නාගිත මහරහතන් වහන්සේ අනෝතත්ත විලගාවදී මහරහතන් වහන්සේලා ඒහි භික්ෂු ප්‍රවෘජ්ජාවෙන් පැවිදි වෙච්ච මහරහතන් වහන්සේලා 509කුත් තථාගත ලෞතුරු බුදුරජාණන් වහන්සේත් අභිමුව තමන් සංසාරේ කරගත්තු මහා පුණ්‍ය කර්මය පිළිබඳවත් එයින් ලැබපු ආනිසංස පක්ෂය පිළිබඳවත් කරපු දීර්ඝ විස්තරයක් අපදාන පාළියේ නාගිතාපදානේ තමයි අපිට තොරතුරු හමු වෙන්නේ. ඉතින් එහි තොරතුරු අනුව උන්වහන්සේ බ්‍රහ්ම රාජයින් විදියට ඉපදිලා තියෙනවා. සක්‍ර දේවේන්ද්‍ර විදියට ඉපදිලා තියෙනවා. ඊළඟට සක්විති රජ විදියට ඉපදිලා තියෙනවා. එක්වේ දෙවිවරු අතර ඉපදුනත්, බ්‍රහ්මයෝ අතර ඉපදුනත්, රජවරු අතර ඉපදුනත් කටින වස්ත්‍ර පූජා කිරීමේ ආනිසංසයක් විදියට එතුමා මේ හැමතැනම ඉහළම අග්‍රම තැන තමයි ලබාගෙන තියෙන්නේ. දෙවිවරු අතර නම් සක්‍ර දේවේන්ද්‍ර වෙලා.
රජවරු අතර නම් සක්විති රජ වෙලා. වාර 30 ඔය විදියට තමයි සඳහන් කරන්නේ උන්වහන්සේගේ ස්වයං ප්‍රකාශනේ. උන්වහන්සේ විසින්ම කරපු බුදුහාඳුරෝ ගාව ඉතින් බොරු කියන්න බෑනේ. පුබ්බේ නිවාසානුස්මෘති ඥානයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ ගාව මම සක්විති රජ විදියට මෙච්චර කලක් ඉපදුනාය මේ කටින පූජාව කරලා කියලා බොරු දේශනා කරන්න බෑනේ උන්වහන්සේට. උන්වහන්සේ අවංකව තමන් කරපු පින්කම හින්දා ලැබපු ආනිසංස සඳහන් කළා. ඊළඟට සාමාන්‍ය මිනිසෙක් විදියට ඉපදුනත් ඉපදිලා තියෙන්නේ ඉහළම කුලවල බ්‍රාහ්මණ ශාස්ත්‍රීය ආදී ඉහළම වංශවත් පවුල්වල කුල පරම්පරාවල තමයි බලගතු ඒ පළාත්වල සියලු ආකාරයෙන් නායකත්වය ලැබෙන තැන්වල තමයි ඉපදුනා කියලා තියෙන්නේ. ඒ විස්තර ඔයත් දන්නවා. ඒ නිසා මම පුනා ඒ කරුණු සඳහන් කරන්නට කල්පනා කරන්නේ නැහැ. හැබැයි මේ විනය පිටකයේ තිබෙනවා මේ කටින චීවරයක් බාර ගන්න හාමුදුරු කෙනෙකුට ලැබෙන විශේෂ අත වශයෙන්ම කිව්වොත් පිනක්. විශේෂ අවස්ථා කීප. ඒ වගේම කටින වස්ත්‍ර පූජා කරන ගිහි පින්වත් පිරිසට එහෙම නැත්නම් දායක පක්ෂයට ලැබෙන ආනිසංස ප්‍රමාණයකුත් එහි සඳහන් කරලා තියෙනවා. දැන් අපේ ස්වාමීන් වහන්සේ දන්නවා අපි යම්කිසි විහාරස්ථානයක වැඩ සිටිනවා නම් අපි අනිවාර්යයෙන්ම එම විහාරස්ථානයෙන් බැහැරට යනකොට ඒ විහාරස්ථානයේ ඉන්න ස්වාමීන් වහන්සේ අපට වඩා වැඩිහිටි වේවා බාල වේවා කියලා යන්න. අනුදැනුමක් ඇතිව නික්මිලා යන්න. එහෙම නැතුව අම්බලමකින් යනවා වගේ කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙකුට පන්සලෙන් යන්න බෑ. දැන් මම විහාරස්ථානෙන් නික්මෙනකොට ඔක්කොම ඉන්නේ මගේ ගෝලයෝන්. ඉතින් සියලුම ගෝලයින්ට ප්‍රධාන ශිෂ්‍යයන්ට විතරක් නෙමෙයි පොඩි ස්වාමීන් වහන්සේලාට මම දැනුවත් කළා මම මේ කාල පරිච්ඡේදය තුළ නැවත වඩින්න බලාපොරොත්තු වෙනවා. මම මේ කාලය තුල අසුවල් විහාරස්ථානයේ වැඩ ඉන්න නික්මෙනවා. එතකොට ඒක අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට පනවපු ශික්ෂාවක්. අපිට හික්මෙන්න කියලා දීපු ක්‍රමයක්. ඒක මේ ශාසනික සම්ප්‍රදාය ඉස්සරහට ගෙනියන්න අත්‍යවශ්‍ය දෙයක්. දැන් මේ කටින චීවරය බාර ගන්න නැත්නම් කටින සිවුරක් පිළිගන්න හාමුදුරු කෙනෙකුට ලැබෙන ලොකු ආනිසංශයක් තමයි විශේෂ ආනිසංශයක් තමයි මාස 5ක් අපේ හඳුරන්නේ මාස 5ක්. දැන් මේ කටින චීවරය ඔයත් පූජා කළේ ඉමං කටින දුස්සං සංඝස්ස දේම කියලානේ. මේ මොකද සිවුරක් විදියට සම්පූර්ණ කරලා තිබුණ නෑනේ. දැන් ටිකකට කලින්නේ මහලා ඉවර කරලා පඳු පොවලා මේ ස්ථානෙට වඩම්ම ගත්තේ. ඔයත් ගෙනාවේ අඩක් සකසලා නිම කරපු සුදු වස්ත්‍රයක්. එතකොට දැන් මේ කටින චීවරයක් බවට දැන් සම්පූර්ණයෙන් පවරලා තියෙනවා. දැන් මේක ආයෙත් පුද්ගලිකවත් පිරිනැමීමක් කරනවා. උපසම්පදා ස්වාමීන් වහන්සේලා මේ ළඟපාත තියෙනවා කියලා දැනගත්ත පොඩි ගංගාවක් වගේ තැන ඒ ස්ථානෙට වැඩම කරලා දැන් උපසම්පදා නේ මෙහි වැඩ ඉන්න සියලු ස්වාමීන් වහන්සේලා අපේ සුදම ස්වාමීන් වහන්සේ ඊළඟට චන්දවිමල ස්වාමීන් වහන්සේ සදාවා ස්වාමීන් වහන්සේ නේ ඒ තුන්නම ප්‍රධාන වශයෙන්ම වස් වාසය කළා. ආයි එච්චරයි නේ. චරණ ස්වාමීන් වහන්සේ ජපනාමුදුරු චරණාමුදුරුනේ. එතකොට ඒ හතර නමම වස්වසුවා. දැන් හාමුදුරුවරු අර ගඟට ගිහිල්ලා සීමා මාලකයක් නැති නිසා ගඟට ගිහිල්ලා එතනදි කතිකාවක් කරගන්නවා. ඒ පාලියෙන් දේශනා කරන්න තියෙන වාක්‍ය කීපයක් දේශනා කරලා කාටද මේ සිවුර අපි දෙන්න. දැන් සංඝයාට මෙහෙම චීවරයක් ලැබිලා තියෙනවා. මේක කාටද දෙන්නේ කියලා තීරණයක් ගන්න. එතකොට එක හාමුදුරු කෙනෙකුට උන්වහන්සේලා විසින් නම කියලා පාලි වැකියක් කියලා ඒ සිවුර පැවරීම. ඒකට කියන්නේ සිවුර පවරනවා. සිවුර පැවරීම සිද්ධ කරනවා. අන්නේ හාමුදුරුවන්ට අපි කියමුකෝ සුදම්ම සායන හන්සට පැවරුවා කියලා. නැත්නම් චන්දවිමල සායන හන්සට ඉදිරියට පෝය 5ක්
මාස 5ක් යනකම් අපි කාටවත් නොකිය ලියුම් කැලලක්වත් ලියලා තියන්න නැතුව ඕනේ හැක වැඩ දෙන්න පුළුවන්. ඕනේ හැක කිව්වට මේ නරක ගමන් නෙමෙයි. උන්වහන්සේට විනයෙන් අවසරයක් ලැබෙනවා මේ කටින චීවරය ලබාගත්තු එකේ ආනිසංශයක් විදියට අවසර නොගෙන මේ ස්ථානෙන් බැහැරට වඩින්න. මාස 5යි. මාස 5ක කාලයක් ඒ අවසරය ලැබෙන ඕනේ ආනිසංශයක් හාමුදුරුවන්ට ලැබෙන. ඊළඟට තවත් ඊටාම වටින ආනිසංශයක් ලැබෙනවා. ඒ තමයි දැන් මේ හාමුදුරුවන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ පැනෙව්වේ තුන් සිවුරෙන් ඉන්නනේ. අඳනය, අනිපට සිවුර, දෙපට සිවුර. අපේ හාමුදුරනේ හරිනේ තුන් සිවුරෙන් ඉන්න තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට පනවලා තියෙන්නේ. දැන් මේ කටින චීවරය බාරගත්තු නැත්තම් ලැබුණු හාමුදුරුවන්ට යම් වෙලාවක දැන් අපි තුන් සිවුරෙන් තොරව කටයුතු කළොත් යම් දින ප්‍රමාණයක් අපිට අවතක් වෙනවා. එතකොට අතිරේක සිවුරක් ධර්මින් කටයුතු කළොත් අදිෂ්ඨාන කරපු නැති සිවුරක් ධර්මින් කටයුතු කළොත් අවතක් සිද්ධ වෙනවා. ඒක මේ සතර පායෙන් එකකට නියත වශයෙන්ම වැටෙන අකුසලයක් නෙමෙයි. සාමාන්‍ය භාග්‍යවතුන් වහන්සේ පනවපු විනයක් ඛණ්ඩණය වීම නිසා අවතක් සිද්ධ වෙනවා. තාම කුඩා ශික්ෂාපදයක් කැඩෙනවා. එතකොට දැන් මේ කටින චීවරයක් ලැබපු හාමුදුරුවන්ට ලැබෙන ආනිසංශයක් තමයි යම් කිසි විදියකින් එවැනි අතපසු වීමකින් තුන් සිවුර මේ තොරව දවස් 10කට වැඩි කාලයක් ගත කළොත් ආපහු තුන් සිවුරේ ඒව අදිෂ්ඨාන කළානේ ලබා ගන්න ඕනේ. එහෙම නැතුව ඒ තුන් සිවුර පාවිච්චි කරන්නට උන්වහන්සේට අවසරයක් කරනවා. දැන් පේනව නේද මේවා පනවපු එකේ එක්තරා දුරකට අරමුණ වෙන්නේ මේ සිහිය පිහිටුවන්න කියලානේ. එහෙනම් දැන් මේ වගේ කාරණාවක් පනවපු එකේ භාග්‍යවතුන් වහන්සේගේ මූලිකම අරමුණ වෙන්න ඕනේ මොකක්ද? තමන් පරිහරණය කරන සිවුර තියපු තැන ආමුදුරවන්ට මතක තියෙන්න ඕනේ. අඳනේ තියුනේ කොතනද? තනිපට සිවුර කොතනද? දෙපට සිවුර කොතනද? ඒක ගැන මතකයක් තියෙන්න ඕනේ. ඒවටත් සතිය දිනු කරන්න ඕනේ. ඒව ගැනත් සම්පජඤ්ඤයෙන්නේ මනා දැනුවත්කමකින් ඉන්න ඕනේ. හැබැයි යම් කිසි ආකාරයකින් මේ කටින සිවුර ලැබපු ස්වාමීන් වහන්සේට එවැනි සතිය බිඳ වැටිච්ච අවස්ථාවක් තිබුණොත් ඒකත් කමා කිරීමක් එය නිවැරදි කරගන්න අවස්ථාවක් උන්වහන්සේට નિસર્ගයෙන්ම හම්බ වෙනවා. ඒක ආනිසංසය. කටිනානිසංසය. එහෙම අඳුරන්ටම හම්බෙන්නේ නැහැ. අපි ඒක කරොත් එහෙම අපිට අවතක් සිද්ධ වෙනවා. හැබැයි කටින ජීවරය ගත්තු ස්වාමීන් වහන්සේට අවතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක දෙවෙනි ආනිසංසය. ඊළඟට තවත් ආනිසංසයක් තියෙනවා. දැන් හාමුදුරුවෝලට කැපදාන අකපදාන කියලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් හාමුදුරුවෝලට මේ නම කියලා දෙන දාන පිළිගන්න එපයි කියලා තමයි. එහෙම පිළිගත්තොතින් එයින් අවතක් වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙහෙම. ඔය ඇත්ත දැන් සුදම්ම සායින් වහන්සේට කතා කළා වදාළොත් එහෙම කිව්වොත් එහෙම ස්වාමීනි මේ අපේ ගෙදර අද ජපන් කෑමක් හදලා තියෙනවා. අලන්දල යන්න වඩින්නකෝ කියලා. ආන්න එහෙම ගියොත් එහෙම ඒ වගේ එකක් බාරගෙන ඒක අකපදාන. ඒකෙන් අවතක් වෙනවා. අවත. මම නැවත කියන එකනේ සතර අපාය වැටෙන එකක්. නියත වශයෙන්ම අපායගාමී වෙන්න දුස්සීලවන්ත කමක් නෙමෙයි. නමුත් කුඩා අවතක්. එහෙම පිළිගන්න එපා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මොකද එහෙම බෞද්ධයෝ නම් එහෙම කියන්නේ නැහනේ. අද ස්වාමීනි කොස්තම්බල තියෙනවා වළඳන්න වඩින්න. අද පැස්ත හදලා තියෙනවා වළඳලා යන්න වඩින්න. කොහොම කතා කරන්නේ නැහනේ බෞද්ධයෝ. එහෙම හදපු මේ කෑමේ නම කියලා බත් දානයක්, කඩලා දානයක්, කවුපි මුං ඇට දානයක් ඕවා කියන්නේ නැහනේ. නමුත් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ඔක්කොම බෞද්ධයෝ නෙවෙයි දන් දුන්නේ. සමහර අය එහෙම
මෙහෙම හදපු දානයක් තියෙනවා. වළඳන්න එන්න කියලා කියපු අවස්ථාවක් තියෙනවා. එවැනි දේ පිළිගන්න යන්න එපා කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. හැබැයි මේ කටින චීවරයක් ලබාගත්තු ස්වාමීන් වහන්සේට විශේෂ ආනිසංසයක් විදියට උන්වහන්සේට මාස 5ක් ඕනනම් අර වගේ නම කියලා දෙන පැස්තා දාන එකට, ජපන් කෑම දාන එකට, නේද? ඔනිගිරි දාන එකට. උනිගිරිද? උනිගිරි. අන්නේ වගේ දාන එකට එහෙම වඩින්න පුළුවන්. මාස 5යි. 5න් අවසරේ ඉවරයි. නමුත් උන්වහන්සේ දේශනා කරන ඒ කටිනේ ආනිසංසයක් විදියට කටින චීවරයක් බාරගත්තු ස්වාමීන් වහන්සේට ඒ අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව තියෙනවා. ඊළඟ කාරණේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අතිරේක සිවුරු පිළිගන්න. තුන් සිවුරට අමතරව අතිරේක සිවුරු පිළිගන්න. විශේෂ අවසරයක් මේ කටින චීවරයක් පිළිගත්ත ස්වාමින් වහන්සේට තියෙනවා. අතිරේක සිවුරු. මොකද අද වගේ මේ ශික්ෂාපද පනවන කාලවල සමහර විට මෙච්චර සිවුරු හමුුනේ නැති වෙන්නත් පුළුවන්. අද නම් ඔය ඇත්තෝ දැන් අතිරේක සිවුරු කොච්චරනම් පූජා කළාදනේ. ඒ කාලේ අතිශයින් දුර්ලභයි. සමහර විට දැන් මේ වගේ නේමාසිකව වැඩ හිටිය පිරිස අඩුයිනේ. එතකොට චාරිකාවේනේ වැඩිපුර භික්ෂුන් වහන්සේලා වැඩ හිටියේ. මම විශ්වාස කරනවා දැන් එහෙම චාරිකාවේ වඩිනකොට ඔය ලැබිච්ච අතිරේක සිවුරු පිරිකර ආදිය ඔක්කොම මුට්ට කර තියාගෙන හාමුදුරුවෝ ගියාද දන්නේ නැහැ. දැන් ඒ වගේ එකක් බොහෝම ශෝභමාන නෑනේ නේද? අශෝභනයිනේ හාමුදුරුවෝ ලැබිච්ච ඔක්කොම සිවුරු අඳන ඔක්කොම ටික ඔලු උඩ හෝ කරේ හෝ තියාගෙන යනවා දැක්කොත් ඔයත්තන්ට මොකද ඇති වෙන්න පුළුවන්? අපහැදීමක් නේ. මේ මොකද්ද මුට්ටකාරයෙක් වගේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට ඔය තුන් සිවුර පනවන්න කලින් උන්වහන්සේ අඳනේ ඇඳගෙන වැඩ ඉඳලා බලලා තියෙනවා. මට වැඩිය මේ විනය ගැන දන්නේ සුදම්මහාමුදුරුවෝ. මම ඔය සූත්‍ර පිටකේ වැඩිපුර පරිශීලනයේ උන්වහන්සේ තමයි විනය පිටකේ මම හිතන්නේ ජපානයේ ඉන්න ප්‍රධානම හාමුදුරුවෝ ඒ විනය පිටකේ සම්බන්ධ පරිශීලනයයි ඒව කටපාඩුනේ මට නම් මුකුත් කටපාඩම් නැහැ මේ පැත්තේ. නමුත් මේ උන්වහන්සේ දන්නවා මේ ඒ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පණවන්න කලින් තුන් සිවුර අඳනේ ඇඳගෙන වැඩ ඉඳලා තියෙන කොහොමද සීතල ඒ ආරක්ෂණය ඒව ගැන. ඊට පස්සේ තනිපට සිවුරයි අඳනේ ඇඳගෙන බලන් ඉඳලා අන්තිමටම උන්වහන්සේ තීරණය කළා තියෙනු නෑ දෙපට සිවුරකුත්. එහෙම තමයි තුන් සිවුර පනවල තියෙන්නේ. ආමුදුරු කෙනෙකුට. කියන්නේ ඉන්දියාවෙන් තියෙන කාලගුණික දේශගුණික தත්ත්වේ මැසි මදුරුවන්ගේ ගෝනුතු පැත්ත ආදී සර්පයින්ගෙන් රස්නේ අධික කාල මේ ආදී සියලු දේට ඔබින විදියට තමයි භාග්‍යවතුන් වහන්සේ තුන් සිවුර පනවල තියෙන්නේ අපිට. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා දැන් ඒ අතිරේක සිවුරු එහෙම නිරන්තරයෙන් පිළිගන්ට ඒ කාලේ හැටියට උන්වහන්සේ පැනවීමක් කරලා නැහැ. හැබැයි කටින සිවුරක් පිළිගත්තු හාමුදුරු කෙනෙකුට ඒ අවස්ථාව අතිරේක සිවුරු පිළිගැනීමේ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. දැන් හතරයි ආනිසංසනේ. පස්වෙනි ආනිසංසය තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා කටින සිවුරක් පිළිගත්තු හාමුදුරු කෙනෙකුට කොච්චර අයිතියක් ලැබෙනවද කියනවා නම් ඉදිරි 5 මාසෙම මේ පන්සලට හම්බ වෙන සියලු පිරිකරවත් විශේෂයෙන්ම සිවුරු පිරිකරවත් පළමු අයිතිය හම්බ වෙන්නේ කාටද? කටින සිවුර පිළිගත්ත හාමුදුරුවන්. කටින සිවුර පිළිගත්ත අපි කියමුකෝ අපි මේ අපේ සද්ධාවාස නමට පිළිගන්නවා කියලා මේ සැරේ කටින සිවුර මේට හම්බ වෙන හැම සිවුරක්ම අදනයක්ම තුවායක්ම බෙඩ් සීට් එකක්ම මේ හැම දෙයකම පළවෙනි අයිතිය යන්නේ උන්වහන්සේට මාස 5. උන්වහන්සේගේ කැමැත්ත හැටියට තමයි අපිටත් අඳනයක් ඉල්ල ගන්න ලැබෙන්නේ. උන්වහන්සේගේ කැමැත්ත මත අපිටත් ඒ පිරිකර අවශ්‍යතාවය අනුව ලබා ගන්න පුළුවන්. හැබැයි පළවෙනි අයිතිය උන්වහන්සේට. මෙන්න මේ ආනිසංස 5
දැන් මේ කොටස් ඔයත් නිතර අහන්න නැති හින්දා මම මේ අපේ අහන්නේ ඒ කොටස් ටික කිව්වේ. ඉතින් මේ දන්නේ හැමදාම නාගිතාපදානි තියෙන තොරතුරු ටික විතරනේ. සක්විති රජ වෙන හැටි, ඒ දිව්‍ය ලෝක යන හැටි, ඒ ටික දැන් මේ උපසම්පදා හාමුදුරු කෙනෙකුට ඒකෙන් අපිට පේනවා මේ කටින චීවර පූජාවකින් ගිහියට විතරක් නෙමෙයි විශේෂානිසංස ලැබෙන්නේ. පෙරවස් සමාදන් වෙලා පෝය කර්ම විනය කර්ම කරමින් බණ භාවනාවල යෙදෙමින් ඒ වස් ශික්ෂා පදය කැඩෙන්නේ නැති වෙන්න නිකං හරි බහැරට වඩිනව නම් සත්තාහකරණය ආදී අදිෂ්ඨානයකින් බහැරට වැඩලා ශික්ෂා පදය කඩාගන්නේ නැතුව හරියට ආරක්ෂා කරගෙන ඉඳලා පසුගිය වප්පෝය දවසටනේ පෝය කිරීම ආදිය කරලා වස් ශික්ෂා පදය අතහරින බව ප්‍රකාශ කරලා වස් ශික්ෂා පදය අත්හැරපු නැත්තම් මහා පවාරණයෙන් පවාරණය කරපු හාඳුරු කෙනෙකුට ලැබෙන විශේෂානිසංස. විශේෂානිසංස. කියන්නේ උන්වහන්සේටත් කොච්චර ලාභයන් ටිකක් මේ චීවරයට අදාළව මේ ආනිසංස විදියට ලැබිලා තියෙන්නේ. ඒවා හරිය වටින දේවල්. ඉතින් මම දන්නවා මේ විහාරස්ථානයේ උපසම්පදාව ලැබලා උපසම්පන්න සායනහන්සලා 4 නමක් වස් සමාදන් වුණා. 4 නමම හචියෝජි විහාරස්ථානෙට ගිහිල්ලා වස් 3 මාසේ පුරාම පෝය කර්මවලට හැම 15කටම සහභාගී වුණානේ. හැම 15. උන්වහන්සේලා වැඩම කරා. මොකද මේ වැඩ ඉන්නව නම් අපි කවුරුත් සුදම්ම ස්වාමීන් වහන්සේ කටින් අවවාද නැහැ. අර නෝටිස් එකක දාලා තියෙනවා. මෙහි ඉන්නව නම් කවුරු හරි කෙරෙන්න ඕනේ මොනවද නොකෙරෙන්න ඕනේ මොනවද කියලා දාලා තියෙනවා. ඒ උන්වහන්සේලා කවුරුත් එහෙම සීමාවට ගිහිල්ලා හැබැයි දේශනා කළා පෝය කර්ම කරලා හරියටම වස් ශික්ෂා පදය ආරක්ෂා කරා විතරක් නෙමෙයි හරියටම මහා පවාරණයෙන් වස් ශික්ෂා පදය පවාරණය කළා. නැත්නම් ඒක අත්හැරියා. ශික්ෂා පදය අත්හැරියා. අන්න ඊට පස්සේ තමයි අපේ දිනේෂ් මැතිතුමා ඇතුළු එම මැතිණිය ඇතුළු දරුවෝ මේ හැම දෙනාටම මේ වගේ චීවර පූජාවක් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අද ලංකාවේ පුරපසළොස්වක අදින් පස්සේනේ අද මේ පුරපසළොස්වක පොය දවස. අදින් පස්සේ ලෝකෙ කොහෙවත් කටින පිංකම් කරන්න බෑ. ආයේ නේද? 2021 අපි කොරෝනා වලින් ගියේ නැතොත් 2021 තමයි අපිට ආයේ වප්පෝයේ ඉඳලා නේද? ඉල්පෝය දක්වා නේ කාලය අපිට අවස්ථාවක් හම්බෙනවා කටින පිංකමක් කරගන්න. ඉතින් මම නම් කියන්නේ මෙවර කටින පිංකම් වලට සහභාගී වෙච්ච අය හිතා ගන්න ඕනේ මේක මට කරන්න ලැබෙන සහභාගී වෙන්න ලැබෙන අන්තිම කටිනේද දන්නේ නැහැ කියලා. දන්නේ නැහනේ. මොකද මෙච්චර කල් හිතන් හිටපු කතාවල ඉන්න බැරි බව දැන් හොඳට පේනවා. ඔක්කොම ෆියුචර් ප්ලෑන් ඉවර වුණානේ. අද විතරයි ජීවත් වෙන්න පුළුවන්. අනාගතේ දවස් 10ක්වත් ඉස්සරහට කාටවත් හිතන්න බෑ. කාටවත් හිතන්න බෑ. මොකද්ද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ දිනේෂ් මැතිතුමා, මැතිණිය, දරුවෝ, මේ දායකයෝ පුජිපන්සලේ මං හිතන්නේ මේ අවුරුද්දේ කටින පිංකම පෙරවසරවල වගේම හරීම ලස්සන සිද්ධ කරා. ලොකුම දේ තමයි 3 මාසයක් මේ ඇත්තනම් දුර නෙමෙයි ටෝකියෝ පැත්තේ ඉඳලානේ ටිකක් දුර ඉඳලා 70ක්ම 200ක් ගෙවාගෙන මේ පළාතට ඇවිල්ලා මේ පිංකම් කරන්න. ඉතින් හැම සතියෙම ඇවිල්ලා ඔය ඇත්තනම් 3 මාසෙම වරින් වර පන්සලට ඇවිල්ලා හාමුදුරුවරු දැක උන්වහන්සේලා එක කටයුතු කර මේ ශ්‍රද්ධා චෛතසිකේ බිඳවට ගන්නේ නැතුව තියෙන එකක් නේ. ඒ කියන්නේ මේ 3 මාසෙ නෙමෙයි දැන් 4 මාසයක්මනේ. අදට 4 මාසයක්. මේ 4 මාසෙ පුරාම වස් ශික්ෂාපදය සමාදන් වෙන්න කියලා රයුම් කරපු දාපටන් අද දක්වා ඔයත් ස්වාමින්වහන්සේලාත් එක්ක නිතර සම්බන්ධ වෙමින් කටයුතු කරනවා. හැබැයි ශ්‍රද්ධා චෛතසිකේ විනාශ කරගන්නේ නැතු. ඉතින් මොකද හේතුව? දැන් කොච්චර ශ්‍රද්ධාවෙන් පටන් ගත්තත් වැඩේ ඉවර වෙනකොට හිත රිදෙනවා නන්නේ. ආමුදුරුවොත් එපා වෙලා පින්කමත් එපා වෙලා නවතින්.
ඒක මොනතරම් ඛේදවාචකයක්ද? දැන් මම දැක්ක දේ තමයි ඔයත්ෝ මේ පින්කමට එකතු කරන්න පුළුවන් මේ වසංගත කාලේ සාමාන්‍යයෙන් මිනිස්සු කල්පනා කරන්නේ තියෙන දෙයක් බැංකු පොතක දාලා නේද? එක කොලෙත් 10 සැරේ අත ගාලා වියදම් කරන්න. ඇලිලවත් යනවද වෙන කොලයක්? මොකද එච්චරටම කටත් මුදල් අහේනිය අවිල්ල තියෙනවා. ලෝකේ පුරාම ආර්ථිකේ කඩන් වැටෙමින් තියෙනවා. හැම රටකම ව්‍යාපාර බිඳ වැටිලා රස්සා නැති වෙමින් තියෙනවා. හැබැයි මේ ඇත්තෝ මේ පින්කම ලස්සන කරන්න මං හිතන්නේ දරුවෝ 4 දෙනෙක් හිටියත් ඒව ගැන නොතකා පින්කම කරන්න ඕනේ. හරියටම කියලා කරන්න පුළුවන් හැම වියදමක් කිසිම අඩුවක් පාඩුවක් නැතුව හරීම ලස්සනට කරලා ලස්සනට මේ සියලු දෙනාගේම සහභාගීත්වය දායකත්වය ශ්‍රම දායකත්වය මුදල් දායකත්වය ද්‍රව්‍යමය දායකත්වයනේ මේ සියල්ල එක හරිම හොඳ පින්කමක් සිද්ධ කරගන්න. හරිම හොඳ පින්කමක්. ඉතින් ඒකේ ආනිසංස විදියට ගිහියන්ටත් ලැබෙන ආනිසංස ප්‍රමාණයක් ගැන අර භික්ෂූන් වහන්සේට ලැබෙන ආනිසංස පක්ෂය ගැන කියන දේශනාවෙම සඳහන් වෙලා තියෙනවා. එහි එකක් තමයි අර දැන් විහාරයෙන් එළියට යන්න ස්වාමීන් වහන්සේට අවසර නැතුව අවස්ථාව හම්බ වෙනවනේ. ඒ වගේම තමයි ගිහියන්ට ලැබෙන පළවෙනි කියන්නේ දායක පක්ෂයට ලැබෙන පළවෙනි ආනිසංසය තමයි මේ හැම වෙලාවකම මේ දැන් කොයි තැනක ඉපදුනත් ස්වෛරී භාවයක් හම්බ. ස්වෛරී භාවය. දැන් ඒකනේ කිව්වේ සක්විති රජ කෙනෙකුට වගේ ස්වෛරීකම හම්බ වෙන. දැන් සමහර දේවල් කරන්ඩ අපිට නිදහස්ව තනියෙන් තීන්දුව ගන්න නොහැකිව කොච්චර ලත වෙනවද අපේ ජීවිතේනේ. සමහරුන්ට පින්කමකට යන්නත් නේ. සිල් ගන්න යන්නත්. බණක් අහන්න යන්නත්. දානයක් කාට හරි දෙන්න ඕන වෙලා දෙන්න. දාන දෙන්න නෙමෙයි. අම්මට තාත්තට නිදහසේ කීයක් හරි නේද? දෙන්නත් අවසර ගන්න බයෙන් නේ. අරයාගේ උදව්ව නැතුව මොනව වෙයිද? මේක කරලා මොන ලෙඩක් වැටෙයිද? ඔය ආදී වශයෙන් හරි පරාදීන බවක් ඇති වෙනෝනේ අපේ හිතවල. සමහර උතුම් යහපත් කටයුතු වලට මේ කටින චීවරයක් පූජා කරපු කෙනාට ලැබෙන එක ආනිසංසයක් කියලා සඳහන් කරනවා. සාධීන සෛරී චින්තනයක්, නිදහස් චින්තනයක් ඇතුව තමන්ට ඕන විදියට තමන්ගේ ආධ්‍යාත්මික ගමන ලෞකික ගමන යන්න අවශ්‍ය කරන පදනම කුසලයක් විදියට ලැබෙනවා. ඇත්තටම අපිට ඕනේ පළවෙනි එක ඒකනේ. අපිට භාවනා කරන්න ඕන වෙලාවට භාවනා කරන්න. අපිට බණ අහන්න ඕන වෙලාවට බණ අහන්න. අපිට දම් දෙන්න ඕන වෙලාවට දම් දෙන්න. අපිට මිනිසෙකුට උදව් කරන්න ඕන වෙලාවට කාගේවත් සක්ක නැතුව මුක්කු නැතුව නේද? අවසර ඉල්ලුම් පත්‍ර නැතුව ඒවා නිදහසේ කරගන්න පුළුවන් නම් කොච්චර ලොකු භාග්‍යයක්ද? අන්නේ භාග්‍ය මේ භවයේ විතරක් නෙවෙයි කටින චීවරයක් පූජා කරපු කෙනාට සසර පුරාම ලැබෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක ලොකු භාග්‍යයක්. ඉතින් සමහරුන්ට ඒ භාග්‍ය දැන්ටත් තියනවද නැද්ද? තියෙනවා. දැන්ටත් තියෙනවා. දන් දෙන්න හිතුණද? දන් දුන්නා. බණ අහන්න හිතුණද? වාඩි වෙලා බණ කවුරුත් මේව කරන්නේ නැත්නම් මොනව කරත් ගණන් ගන්නෙත් නැහැ. එහෙම හයියක් තියෙනවා. සමහරුන්ට එහෙම හයිය නැහැ. ඔය අපේ ලංකාවේම අම්මලා සමහර වෙලාවට කියන්නේ නේ කොහේ පන්සල් යන්නද? මොන බනද? ඕවා කොහේ කරන්නද? මේ තියෙන ප්‍රශ්න විසඳන්න මේ ගෙදර උන් එක්ක මොන බනද? ඒ කියන්නේ ඒ සංසාරේ අර පින කරගෙන නැහැ කියලා තමයි මම හිතන්නේ. මට මේ තොරතුරු ටික මම වන පොතේ කියවුවට පස්සේ මට තේරුනේ අයියෝ එහෙනම් මේ ගොඩක් මිනිස්සුන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ සසරේ මේ වගේ පින් කටයුතු වලට අත ගහලා නැහැ. දායක වෙලා නැහැ. අපිට මේ වගේ කටයුතු කරන්න මෙහෙම සෛරී බවක් ලැබිලා තියෙන්නේ. නිදහසක් ලැබිලා තියෙන්නේ අපි පින් කරලා. සංසාරෙත් මේ වගේ පින් කරලා තියෙනවා. ඒකයි අපිට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. තව පින් කරගන්න. අන්න ඒක හොඳට තේරුම් ගන්න.
දැන් සක්විති රජුරවන්ට යානා තියෙනවනේ නේ. යානා තියෙනවා අශ්ව රත්නය, හස්ති රත්නය, චක්‍ර රත්නය. ඔය නිකන් පාවෙන පීරිසියක් වගේ එකකුත් තියෙනවලුනේ චක්‍ර රත්නය. ඒක නැගලත් යන්න පුළුවන්. ඊළඟට අශ්ව රත්නයක් ඉන්නවලු. ඒක මේ ලෝකේ ඉන්න සියලු අශ්වයින්ට වඩා වේගෙන් ආකාශයෙන්ුත් ගමන් කරන්න පුළුවන්. එහෙම හස්ති රත්නය. ඉතින් සක්විති රජුරවන්ට ආයේ කාගෙන්වත් අවසර ගන්න ඕනේ නෑ. තමන්ට තමන්ගේ පෘථිවි තලයට වටා රවුමක් ගහලෙන්න. අපිට ඉතින් එහෙම පුළුවන්ද නේ? ජපානෙට එන්න පුළුවන්ද අපිට ඕන උනාට? VSF ගිහිල්ලා එම්බසි ගිහිල්ලා පොලිමේ ඉඳලා පපුව ගැහි ඉඳලා වීසා හම්බෙයිද නැද්ද නේ? ඒ අතරේ කවුරු හරි පෙස් සංගහලද මොන තරම් බය සැක සංකා මැදේද මේ ජපානයට ආපු අය ඇවිල්ලා තියෙන්නේ. දන්නවනේ කොහොමද ආවි කියලානේ. මොන තරම් හොරෙන්ද ડોකියුමන්ට් හදාද හිටියේ කියලා. ලේසි නෑ. දැන් අන්න එහෙම වෙන්නේ නැතුව ආධ්‍යාත්මික ජීවිතේ, ලෞකික ජීවිතේ අපිට ඕනි දේ අපිට නිදහසේ කරන්න අවශ්‍ය කරන පින කුසලය අපිට උදා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙවැනි චීවර පූජාවක දායකයෝ වුණා. ඒ ඔයත් කවුරුත් අද පූජාවේ දායකයෝද නැද්ද? දායකයෝ හැමෝම දායකයෝ. හැමෝම අද දවස තුල ඉතිකට්ටක දෙයක් පූජා කරා. ඒ ආනිසංස පක්ෂයට අපි උරුමයි. අපිට අයිති ඒක. ඒ හින්දා ඔයත් කවුරුත් අන්නේ ආනිසංසයේ ලබන පිරිසක් බවට පත් වෙනවා. ඊළඟට දෙවෙනි කාරණයක් ලෙස පෙන්වනවා. අර ස්වාමීන් වහන්සේලාට තුන්සිවුර මගෑරුණත් ඒකේ කිසි ගැටලුවක් නැතුව නැවත ඒක පරිහරණය කරන්න අවස්ථාවක් ලැබෙනවා වගේ දායකයින්ට කටින පූජාවක් කරපු කෙනාට උපදින කිසිම භවයක ආහාර පාන ආදියෙන් කිසිම ආකාරයක අඩුවක් වෙන්නේ නැහැ. දැන් සක්විති රජ කෙනෙක් වුණාම සක්විති රජුරවන්ට ගමනක් යනකොට බත් මුල් ගැට ගහන් යන්න ඕනද අපිට වගේ නෑ. සක්විති රජුරුව අමතක කරන්නකෝ. ඔය ලංකාවේ ඉන්න රජ කෙනෙක් නේද ගමකට එනවා කිව්වොත් අතපය හරි කන්න දෙන්න සූදානම් මිනිහ. ඕන දෙයක් කන්න දෙන්න. ජීවිතේ වුණත් පුතයි. මොකද ඒගොල්ලෝන්ගේ ඉතින් සංසාර පින් වෙන්න ඇතිනේ. දැන් සක්විති රජ කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සක්විති රජුරවන්ට යන ඕනම තැනක ඕනම ප්‍රාන්තයක ඕනම පළාතක ආහාර පාන දෙන්න ඉදිරිපත් වෙනවද නැද්ද? එතුමාගේ පෘථුවිය පෘථුවියටම අධිපතිනේ. එතුමාට ලැබෙනවා. අන්න ඒ වගේ කියලා කාටද? කටින වස්ත්‍රයක් පූජා කරපු කටින චීවරයක් පූජා කරපු තැනැත්තෙකුට ලැබෙන ආනිසංසයක් කියලා සංසාරේ උපනූපන් හැම භවයකදීම ආහාර පාන ආදියෙන් කිසිම අඩුවක් වෙන්නේ නැහැ කියන්නේ. ඇත්ත වශයෙන්ම ආහාර පාන ආදී මූලික ප්‍රත්‍යපහසුකම් නැති වුණොත් බුද්ධෝත්පාද කාලෙක ඉපදුනත් අපිට මනුෂ්‍ය ජීවිතෙන් හරි ඵලයක් නෙලා ගන්න හම්බෙන්නේ නැහැ. ඇත්ත කාරණේ. බණ අහන්න යන්න පුළුවන්ද? භාවනා කරන්න පුළුවන්ද? නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම සිහි කර කර ඉන්න පුළුවන්ද බඩගින්න ඉන්න මිනිස්සුන්ට? එහෙම පුළුවන් නම් ඒ විශේෂ පාරමී කුසලයක් නේ. සාමාන්‍ය මිනිස්සුන්ට මූලික අවශ්‍යතා ටික හරි සම්පූර්ණ කරගන්න තරම් පිනක් කුසලයක් නැති මිනිහා අන්ත අසරණයි. බුද්ධ ශාසනය නැති වෙලා යනවා යාළුවා. ගිලිහෙනවා. ඔය ගොඩාක් මිනිස්සු බෞද්ධ වෙලා ඉපදුනාට පන්සලකටවත් ගියේ නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඕන තරම් ඉන්නවා. ඒ ඇයි? ඔවුන්ට එහෙම පිනක් කුසලයක් කරගන්නවත් වෙලාව වෙන් කරන්න බෑ. එහෙම වෙලාව වෙන් කරගත්තොත් ඔවුන්ගේ එක්ක රැකියාව නැති වෙනවා, එක්ක එදා වේල කන්ට නැති වෙනවා, විවිධ ප්‍රශ්න එනවා. ඔයත් අපි වාසනාවන්තයිද නැත්? වාසනාවන්තයි. සමහරු මහා මට නම්වත් මතක නැහැ මේ කියපු විවිධ පළාත්වලින්නේ 70ක්ම 200 නෙවෙයි 300ක් මේ කටින පින්කමට ඇවිල්ලා තියෙනවා. අද දවස සම්පූර්ණයෙන්ම නිවාඩු දාලා අමතර වැඩ ඔක්කොම අතෑරලා මේ පින් කටයුත්තටම අද ඇවිල්ලා තියෙනවා.
එහෙම එන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇයි? ඔය ඇත්තන්ට මොනවා වුණත් ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණයට දෙයක් තියෙන නිසාද නැත්? තියෙන නිසා. අද වැඩට නොගියොත් අද කන්න නැති වෙන කෙනෙක් නම් ඔබේ නෑනේ මේ පින්කමට. ඔබ සංසාරෙත් මේ පින් කරලා තියෙනවා. දැන් මේ කරන පින්කම් වල ආනිසංසය අපේ තථාගත ධර්මයට අනුව අපි තේරුම් ගන්න ඕනේ. අපිට හොඳ පැහැදීමක් ඇති වෙනවා. එහෙනම් ඊළඟ භවවලත් මට පින් කුසල් කරගන්නට මූලික පහසුකම් ටික තියෙන්න ඕනේ. අන්නේ පහසුකම් ටික ආයු වර්ණ සැප බල ටිකනේ. ඒ ටික මූලික ප්‍රත්‍ය පහසුකම් ටික ආහාර පාන ඇඳුම් පැළඳුම් නිවාස දේත්තේ ටික මට අඩුවක් නැතුව ලබා ගන්න මේ කුසලයේ හේතු වෙනවා. එන්න මේ චීවර පූජාවට මේ කටින පින්කමට දායක වෙච්ච හැමෝම හොඳට ඒ අදිෂ්ඨාන ඇති කරගන්න ඕන. මම සහභාගී වෙලා තියෙන්නේ. මම මේ කැපවීම කරලා තියෙන්නේ පුංචි පින්කමක් වෙනුවෙන් නෙමෙයි කියලා ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඊළඟ ආනිසංසය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දැන් මේ කටින වස්ත්‍රයක් පූජා කරපු අයට සංසාරේ තරහකාරයෝ ඊර්ෂ්‍යාකාරයෝ අඩු වෙනවා. ඒකත් ආනිසංස. ඒ කියන්නේ කටින වස්ත්‍ර පූජාවක් සිද්ධ කරන කෙනාට ආනිසංසයක් විදියට එයාට ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙනවා. ඒ ලැබෙන දෙයට ඊළඟට එන්න පුළුවන් දේ මොකද්ද? ඊර්ෂ්‍යාකාරයෝ වැඩි වෙන එකනේ. තරහකාරයෝ වැඩි වෙන එකනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කටින වස්ත්‍ර පූජාවක් කරලා නම් ඒවා ලබන්නේ අන්න විශේෂ ආනිසංසයක් විදියට ඊර්ෂ්‍යාකාරයෝ අඩු වෙනවා. තරහෙන් ක්‍රෝධ කරන අය, පෙස්සම් ගහන අය, කරදර කරන අය සංසාරේ හරි අඩු වෙනවා. ඒකත් ලොකු දෙයක් නේ. මොනවා වුණත් ඔය කටින වස්ත්‍ර පූජාවක් එහෙම කරගත්තු අයට මේ ආත්මේ වුණත් අර ඒ පින්කමට ඔක්කොම දායක කරගන්නවනේ. ඒකේ ප්‍රතිඵලයක් විදියට මම දැකලා තියෙනවා සමහර ගම්වල වෙනද කොන් වෙලා ඊර්ෂ්‍යාවට ක්‍රෝධයට ගොදුරු වෙලා පාත්‍ර වෙලා හිටපු මිනිස්සුන්ට කටින වස්ත්‍ර පූජාවෙන් පස්සේ මිනිස්සු දැඩි වෙනවා. ඒක ditta ධම්ම වේදනීයව මම ලංකාවේදී නම් දැකලා තියෙනවා. ඉස්සර මේ දොස් කියපු මිනිස්සුන්ට කටින පින්කමෙන් පස්සේ ප්‍රශංසා කරන ඉතින් මෙහෙමත් එකක් තියෙනවා. බුදු උනත් ඉතින් දේවදත්ත ආවනේ. ඒ වගේ කටින පින්කමටත් ඊර්ෂ්‍යා කරන පද හදන අයත් ඉන්න පුළුවන්. ඉඳලා හිටලා එහෙමත් එක්කෙනෙක් දෙන්නෙක් නැති වෙන්න බෑ. ඉතින් එහෙම ඉන්න හින්දානේ අපේ හොඳ මතු වෙන්නේ හරි. මේ බුදුහාමුදුරුවෝ මතු උනේම දේවදත්ත ඉන්න හින්දානේ. දේවදත්තගේ දුර්ගුණත් එක්කනේ අපි බුදු ගුණේ හරියටම අවබෝධ කරගන්නේ. ඒ නිසා ඒ ගැන අපි හිතන්න ඕනේ නෑ. අපි අවබෝධ කරගන්න ඕන වටින දෙයක් තමයි සංසාරේ ගමනේදී අපිට මේ කියන්නේ මොකද්ද? කල්යාණ මිත්‍රයෝ ලැබෙනවා කියලානේ. සත්පුරුෂයෝ ඇසුරට ලැබෙනවා කියලානේ. ආහාර පාන කන්න බොන්න ටික ඇඳුම් පැළඳුම් ටික විතරක් නෙමෙයි. මේ වගේ පින්කම් කරාම ඊළඟට ලැබෙන ආනිසංසයක් තමයි සත්පුරුෂ ඇසුර. පිනකට කැමති මිනිස්සු හමු වෙනවා. කුසලයට එකඟ මිනිස්සු හමු වෙනවා. පව පින පිගන්න මිනිස්සු හමු වෙනවා. ඉතින් අපිට මේ භවෙත් එහෙම හම්බ වෙච්ච හින්දානේ මේ දැන් කීයද වෙලාවනේ 3යි කාලයි. තාම ඉන්නවනේ මේ පින්කමට. පින්කමකදී හමු වෙන්නේ සත්පුරුෂයෝ, කල්යාණ මිත්‍රයෝනේ. මේ ඔයත් තාම සතුටු වෙන්න ඕන මෙලොවදීම ආනිසංස හම්බ වෙන. ඉපදුනාට පස්සේ ඊළඟ භවවල විශේෂ ආනිසංස වාර හම්බ වෙන උතුම් පින්කමකට තමයි ඔබ සහභාගී වුනේ. ඊළඟට 4 වෙනි ආනිසංසය. 4 වෙනි ආනිසංසය තමයි මේ වගේ පින්කම් කරපු අයට සංසාර ගමනේ කිසිම භවයකදී වසකින් විසකින් සතා සර්පයෙක් දෂ්ට කිරීමෙන් කැමෙන් මරණයක් අත්වෙන්නේ. මොකද මේ කටින චීවරයෙන් සාමින් වහන්සේගේ ශරීරයනේ රැකෙන්නේ නේ. සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය සීතලෙන් බේරෙන්න උෂ්ණෙන් බේරෙන්න. සීතල විස වුණාමනේ අපි සීත අධික වෙලා මැරිලා යන්නේ නේ. රස්නේ විස වෙනවනේ අපිට. අධික රස්නෙන් ඇඟ බේර ගන්නවනේ හාමුදුරුවෝ මේ සිවුර පෙරවගෙන.
දන්සමකස වාතාතපසිරින් සප සම්පස්සානම් පටිඝාතායනේ. මෑසංගෙන් මදුරුවන්ගෙන් ගෝනුසු ආදී විවිධ සත්ත්ව කොට්ටාස වලින් නේ වෙන හානි උණුසුම් සුළඟවල් වලින් වාතයෙන් වෙන හානි වළක්ව ගන්න මේ සිරුර ස්වාමින්වහන්සේට රැක ගන්න මේ කටින චීවර පූජා උදව් වෙනවා. එහි ආනිසංසය තමයි පූජා කරන පින්වත් පිරිසටත් සංසාරේ කිසිම භවයක වසකින් විසකින් ජීවිත හානියක් වෙන්නේ නැහැ. වස කැවිලා විස කැවිලා මැරෙන්නේ නැහැ කියන්නේ. ශරීරයට වසක් විසක් එකතු වෙලා විනාශයක් වෙන්නේ නැහැ කියන්නේ. සතා සර්පය ආදී දෂ්ට කරලා විනාශයක් වෙන්නේ නැහැ. මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් ජීවිතේ නැති වෙන්නේ නැහැ. එවැනි ආනිසංසයක් මේ පින්කමේ තියෙනවා කියන එක තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා ඒ කියන්නේ අපිට හොඳ භෞතික පරිසරයක් ලබන්න ප්‍රතිරූප දේශයක් නේ. ප්‍රතිරූප දේශෙකුත් ලබන්නනේ බලාගෙන යනකොට. ප්‍රතිරූප දේශෙකුත් ලබන්ට ඇත්ත වශයෙන්ම මේ හොඳ පුණ්‍ය කර්මයක් මේ අපි කරලා. සංසාරෙත් ඉතින් කරපු නිසා පාරිසරික අතින් නම් ලංකාවටත් වඩා පිරිසිදු රටක් ඔය ඇත්තන්ට හම් වෙලා තියෙනවා දැනටත් හම් වෙලා තියෙනවා. ඉතින් අර ඉතින් බ්‍රහ්ම ලෝකෙත් මං හිතන්නේ කැරපොත්තොයි මදුරුවෝයි නම් ඇති නේද? ඒ දෙක නම් ඉන්නවා නේද? කැරපොත්තොයි මදුරුවෝයි නැති රටක් මම ගිහිල්ලා තියෙන රටවල් 40කට විතර කොහෙවත් දැකලා නැහැ කැරපොත්තු නැති රටක්. කැරපොත්තු ඉන්නවා. ඒ ඉන්නවා ඒවා ඉතින් අපි දැනගන්න ඕනේ. අපේ අවතුම් පැවතුම් එක්ක නේද? අපේ පවිත්‍රකම් එක්ක පුළුවන් තරම් ඒක අවම කරගන්න. ඒත් නැති කරන්න බෑ සමහර. මේ පාරිසරික දේශගුණික තත්වයන් එක්ක සමහර සත්වයෝ හට ගන්නවනේ. සමහර සත්වයෝ හට ගන්න. ඉතින් කොහොම වුණා? එවැනි සතෙකුගෙන් ජීවිත හානියක් වෙන්න තරම් අපිට කිසිම ආකාරයකට අකුසලයක් එන්නේ නැහැ. අපිට එවැනි සත්වයන්ගේ ජීවිත රැකගෙන යන්න සසර ගමනටත් කුසලයක් වෙනවා. අන්තිම කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා ඔය ලෞකික කාරණා ටික විතරක් නෙමෙයි. කෙලෙස් විස දුරු කරගන්න. ලෝභය කියන්නේත් විසක්නේ. ද්වේෂය කියන්නේත් විසක්නේ නේද? මෝහය කියන්නේ අවිද්‍යාව කියන්නේ කොච්චර විසක්ද? අන්නේ ලෝභ දේශ මෝහ කියන භයානක විස ටික තමන්ගේ ආධ්‍යාත්මයෙන් හරණය කරලා අයින් කරලා දාලා දුරු කරලා උතුම් ශාන්ත වූ නිවන් පදය අවබෝධ කරගන්නට අද මේ උතුම් පින්කම කරපු දිනේෂ් මැතිතුමාට ලසන්ති මැතිණියට පවුලේ දරුවන්ට මේ දායක පිරිස් අතර ඉන්න විවිධ තරාතිරම් වල පින්වත් පිරිසට උතුම් නිවන නැමැති උතුම් සපතටපත් වෙන්න උතුම් සපයක් කරගන්නට මෙය පස්වෙනි ප්‍රධාන ආනිසංසය ලෙස පිහිටනවා උපකාර වෙනවා කියලා වදාළා. ඉතින් ඔය ආනිසංස ටික මම හිතේ ඇති තේරුම් ගන්න. මෙලොවට වෙන දේ පරලොවට වෙන දේ නිවනට උපකාර වෙන හැටි මේ සියල්ලම අපි ඉගෙන ගන්නවා. ඊට අමතරව මම මේ විහාරස්ථානයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මම යෝජනා කරන්නට කැමති මේ ස්ථානයේ තියෙන වටිනකම අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න. අපේ ලාංකිකයින්ට මේ වගේ ඉඩකඩ තියෙනනේ අපේ අර හේමසාර සායනහන්සේ මතක් කළේ මේ බෙලමිල පණ්ඩිතහාමුදුරුවෝ මතක් කළේ මේ ජපානයේ තේරවාදී ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාට තියෙන ලොකුම ඉඩම් කොටස තමයි මේ පන්සලට මේ අරගෙන තියෙන ඉඩම් කොටස. ඉතින් අරගෙන කිව්වට තාම කාලක් අරගෙන 100%ක් ඉවර නැහැ. ස්වාමීන් වහන්සේ ලොකු ලෝන් එකක ඉන්නේ. ඒ වුණා අපිට මෙතන දැන් තියෙනවනේ. දැන් මම හරි වැඩි මෙතන අපිට තියෙන හින්දානේ. උන්වහන්සේට අපිට වඩින්ට කියලා ස්පොන්සර් කරලා ඔක්කොම කටයුතු කරන්න පුළුවන් උනේ මේ පන්සල මෙතන තිබිච්ච නිසානේ. ඉතින් අපි හැමතිස්සෙම වටහා ගන්න ඕනේ බෞද්ධ ගිහියට බෞද්ධ පැවිද්දට පුජි සුගත සෙනසුන වටිනවා. මේ වසංගත කාලේ නේද? මේ පහුගිය අවුරුද්ද පුරා සිද්ධ වෙච්ච මරණ කීයක් නම් මේ පන්සල මුල් වෙලා අවසන් කටයුතු කරගත්තා.
අර පැරණි පන්සලට අයිති පුංචි ගෙදරනේ මල් ශාලාව කරලා නේ දෙනවද කියන්නකො කවුරුවත් නේ තමන්ගේ ස්ථානය. නමුත් අපේ සායනහන්සේ කරුණාවෙන් සුදම සායනහන්සේ ඒ මිය ගියපු අයගේ කීප දෙනෙකුගේමනේ දේහයන් තැන්පත් කරලා ඒ කටයුතු කරගන්න උදව් කරලා මේ පන්සලේ මහා දායකයෝ කියලා නෙමෙයි ආරංචි වුණා. ලංකාවේ මිනිස්සෙක්ගේ කෙනෙක්ය මැරිලාය යවා ගන්නට විදියක් නැත එක්ක ගෙන්නෝ ගන්න එහෙ සල්ලි නැත එයාදී කරුණු කියනකොට කරුණාවෙන් දේහය තියලා අවසන් කටයුතු කරලා පාන්සුකුල දීලා කොච්චර ලොකු සේවයක් වටිනවනේ. මං හිතන්නේ ඉතින් ලෝකේ තානාපති කාර්යාලවලට කරන්න බැරි සේවාවක් ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන් කරන්නේ. ශ්‍රී ලාංකිකයෝ තමන්ගේ සල්ලි වලින් හාමුදුරුවරුත් එක්ක දුක් විඳලා හදාගත්තු පන්සල් ටිකේ. ඒකෙන් කියන්නේ තානාපති කාර්යාලෙ මොකුක් කරන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ විශාල වැඩ කොටසක් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අපේ ජනතාව වෙනුවෙන් කරනවා. නමුත් මම මේ ඔබට සිහිපත් කළේ මොකද්ද? මේ විහාරස්ථාන තියෙනකෙන් අර වගේ තැන් වලින් විසඳ ගන්න බැරි ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. මට අර එක මහත්තයෙක් කිව්වා අපේ ස්වාමීන් වහන්සේ ජපන් බසින් එක තරුණයෙකුට අනුශාසනාවක් කළා. සියදිවි නසා ගන්න ඕනි කියලා මාසයක් දෙකක් තිස්සේ කිය හිටිය කොළුවා දැන් උපාධියක් කරන්න යනවා. හාමුදුරුවෝ දානෙකට වැඩලා පොඩි අනුශාසනාවක් කරයි කියලා මට හාමුදුරුවෝ කිව්වේ නැහැ දායකයා කිව්වා. මේ තාව අර බෝධිය හදන මහත්තයා බෝධියට මේ බෝධිගරේ හදන ඒ මහත්තයා කිව්වා එතුමාගේ ඥාති දරුවෙක් සියදිවි නසා ගන්නම ඕනි කියන තැනට මේ හිටිය කිව්වේ ජපන් ජාතික දරුවෙක්. හැබැයි ස්වාමින්වහන්සේගේ අනුශාසනාවක් අහලා අන්තිමට කිව්වලු මට දැන් උපාධියක් කරගන්න. මම පටන් ගන්නවා උපාධිය. ඉතින් අපේ හාමුදුරුවරුන්ගේ අනුශාසනා කොච්චර ඉහළ කවුන්සිලින් එකක්ද කියලා පේනවනේ නේ. ඇත්ත වශයෙන්ම මේ ස්ථානය හරියට හැදුනොත් ෆුජි කන්දේ සියදිවි නසා ගන්න උන්ගේ ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. මේ ෆුජි කන්දට ගිහිල්ලා උනේ පනින්නේ කට්ටියනේ. අපේ ලෝකාන්තයටයි අර නුවර තැනටයි ගිහිල්ලා පයින්නවා වගේ. ඉතින් ඒ තැන වහන්න පුළුවන්. හරියට මෙතන ජපන් බසින් නේ දේශනා කරන්න පුළුවන් සමත්කම් සහිත ස්වාමින්වහන්සේලා 7-8 නමක් වැඩ ඉන්න තත්ත්වයට ආවොත් ලොකු සේවයක් මේ ජපානයට කරන්න පුළුවන්. මිනිස් ජීවිත කොට දාන්න. එක මිනිස්සෙකුට හරි ජීවිතය අවබෝධ කරලා දීලා සත්‍ය කියලා දීලා ඒකට අපි මේ පන්සල රකින්න. يعني ඉස්සෙල්ලම පන්සල ගැන පැහැදීමක් ඒ අත්ංගේ ඇති වෙන්නේ අපේ ධර්ම තේරුම්ගෙනවත් අපේ මේ සිල්වත්කම් තේරුම්ගෙනවත් නෙවෙයිනේ. අපි ඇවිල්ලා කාර් එක පාක් කරන හැටි. අපි කොයි જાතියේ මිනිසුද කියලා තේරෙන්නේ. අපි පාරේ ඉන්න හැටියෙන් පන්සලට ඇවිල්ලා කතා කරන හැටියෙන් මොකද වටේ පිටේ මිනිස්සු බලන් ඉන්නවනේ. ඒ හින්දා මම යෝජනා කරනවා මේ පන්සල බොහොම වටිනවා. ගම්වැසියෝ අපි පළවා හරින්නේ නැති වෙන්න මෙතනින් මේ ගම්වල අයිතිකාරයෝනේ අපි මේ ආගන්තුකයෝනේ. අපිව පළවා හරින්නේ නැති වෙන්න අපේ ඇවතුම් පැවතුම් තියාගන්න. මොකද ලෝකෙින් මම කිව්වේ මම රටවල් 40 විතර ගිහින් තියෙනවා කියලා. ඔය හැම පන්සලකටම තියෙන ලොකුම අවුල තමයි පන්සල්ලේනේ පන්සලයිනේ තියන් බොන එක. මෙහෙම නැත්නම් සිගරට් වලනේ මම නම් දැක්කේ නැහැ කවුරුක්වත් එහෙම මෙහෙ මාත් දැන් දවස් 20ක් විතර මෙතන හිටියානේ. එහෙම. ඉතින් අන්තිමට වෙන්නේ එහෙම පාරයිනේ පන්සලෙන් බැහැර කොටසේ ඒ වගේ හැසිරීම් දකිනකොට මේ ගම්වැසියෝ හිතන්නේ මේවයි එන මිනිස්සු කිසිම ඩිසිප්ලින් එකක් නැති මිනිස්සු. එතකොට අපේ ආගමේ தත්ත්වය තමයි ඒකෙන් අඩු වෙන්නේ. මේ මිනිස්සු හිතන්නේ මේ ධර්මය නිසා මේ මිනිස්සුන්ට මොකක්වත් ලැබිලා නැහැ. අපි හැම තිස්සෙම බලන්න ඕනේ මේක අපිට තියෙන දුර්ලභ තැන. කවුරු හරි මලොත් ලෙඩ වුණොත් අපි දන්නවා පන්සල කොච්චර ඕනද කියලා නේ. හිත කැඩිච්ච වෙලාවට හිත වැටිච්ච වෙලාවට කාත් කවුරුත් නැති වෙච්ච වෙලාවට හාමුදුරු කෙනෙක් ඉන්න එක පිරිත් නූලක් හරි ගැට ගහන්න අඩුම කියෝ අඬන්නනේ. දුක හිතෙන වෙලාවට ඒක කියලා හිත හදාගන්න හාමුදුරු කෙනෙක් ඉන්න එක හරි වටිනවා. ඒ නිසා මේක රැකගන්න අපි බාහිර ඇවතුම් පැවතුම් ටික ජපන් ජාතිකයින්ට වඩා නීතිගරුක වෙලා රැකගන්නවා. දැන් බලන්නකෝ මම ආවා
මෙහෙට එයාපෝට් එකෙන් මගෙන් අස්සනක් ගත්තා. දවස් 14ක් යනකම් ඉන්න ස්ථානෙන් බැහැර යන්න බෑයි කියලා. මං ඉතින් හිතුවා දැන් ගියපු ගමන් එයි PHI. ඇවිල්ලා මගේ ඔක්කොම උණ බලලා මේ කටට මේ බට දාලා සෙම අරන් වැඩේ ලොකු අමාරුවක වැටේ. එයාපෝට් එකේ ඉඳලම එහෙම තියෙයි කියලා. මුකුත් නැහැ. ග්‍රාමසේවක ඇවිල්ලා බෝඩ් එකක් ගහයි නිරෝධායනය වෙන පන්සලකි. ඒ මොනවත් නැහැ. මං එළියේ ගියෙත් නැහැ. එච්චරයි. මං එළියේ ගියෙත් නැහැ. මෙහි බලන්න කෙනෙකුත් නැහැ. මට කොරෝනා හැදුනෙත් නැහැ. නේ? නිකන් හරි හැදුනන් නම් මගෙන් කාටවත් පෝ වෙන්නෙත් නැහැ. ඉතින් අපි දිහා හැමතිස්සෙම කෙවිතක් අරන් නේ පන්සල ගාව හැසිරෙන්න ඕන මෙහෙමයි කියා මේ පුරවැසියෝ මේ රටවැසියෝ එන එකක් නැහැ. හැබැයි අපේ වැරද්ද දැක්කම අපිට දඬුවම් හම්බෙයි. විපාකෙ හම්බෙයි. හැමතිස්සෙම මතක තියාගන්න අපි වපුරණේව තමයි අපිට නෙලන්න වෙන්නේ. අන්න ඒක හොඳට ඔළුවේ තියන් තමයි පන්සලේ කටයුතු එක්ක වැඩ කරනකොට වටා පිටාවේ මිනිස්සු ඉන්න බව දැනගෙනනේ. දැනගෙන මේ මිනිස්සුන්ගේ උරුමය අපි මේ පාවිච්චි කරමින් ඉන්න බව තේරුම් අරගෙන අපි වැඩ කරනවා නම් මං හිතනවා තව પરම්පරා 6-7කට මේ පන්සල දායක කරන්න පුළුවන් අපිට. කිසි ප්‍රශ්නයක් නැතුව. ඕන හොඳ අත්තිවාරමක් දාලා තියන්න. ඉතින් හොඳ දායක පිරිසක්, විනයගරුක දායක පිරිසක්, සත්පුරුෂ දායක පිරිසක් ඉන්න මේ වටිනා විහාරස්ථානයේ 2020 වර්ෂයේ කටින චීවර මහා පුණ්‍ය කර්මය නිමා වෙද්දී ඒ කරුණු ටිකක් මතක් කළේ. මම කල්පනා කළේ එකම දෙයයි, මට හරි එන්න ලැබුණේ මේක තිබිච්ච නිසා. මේක රකින්න එක මගේත් යුතුයකම, අපි කාගේත් යුතුයකම කියලා. ඒ කරුණු ටික ඒකයි මතක් කළේ ස්ථානයේ රැකවරණය පිණිස. ඉතින් අද ඊටාම ශ්‍රද්ධාවෙන් උදෑසන ඉඳලා මහා පින් කටයුතු රැසක් සිද්ධ කරලා උතුම් කටින වස්ත්‍ර පූජා, අවශේෂ පරිස්කාර පූජා, අෂ්ට පරිස්කාර පූජා, ඊළඟට සංඝාවාස පූජා, ඊළඟට වැසිකිලි කැසිකිලි තනා පූජානේ, ඊළඟට මේ මහා සංඝසතු දාන පූජා, බුද්ධ පූජා, මෙහෙම විශාල ලස්සන මේ සමාධි ප්‍රතිමා වහන්සේ නමක් නේ. ලක්ෂ ගානක වියදමකින් මමත් හරි වාග්යවන්තයි, මට විවෘත කරන්න හම්බුණා. අපේ ස්වාමීන් වහන්සේ මගේ අතින් විවෘත කරන්නේ කියලා කිව්වා. ඉතින් මමයි යසහාමුදුරුවෝ දෙන්න විවෘත කරලා සිරස නිරාවරණය කරලා, ඉතින් මටත් ඒක වාග්යක් නේ නේද? ලෝකේ කොහේ වැඩ හිටියත් මට මතක් කරන්න පුළුවන් පින්කම. මම මේ පින්කමට සම්බන්ධ වුණානේ කියලා. ඉතින් ඒ වගේ මහා පින්කම් 8ක් හරිම හොඳට සිද්ධ කරගත්තු ලස්සන දවසක් තමයි මේ අපි නිමා කරන්නේ. රැස් කර ගන්නට යෙදුණු මේ සියලුම පින් කුසල් අපේ දිනේෂ් ශානික මැතුමා ඕම ශ්‍රද්ධාවන්ත අඩුවෙන් කතා කරන මහත්තයෙක් නේ. වැඩි කතාවක් නැහැ. අතේ තියෙන දේ වියදම් කර කර ශ්‍රමය උපරිම දන් දෙමින් මේ පින්කමට පුදුම මහන්සි. එම මැතිනිය ලසන්ති මැතිනිය දරුවෝ 4 දෙනා, පවුලේ කල්යාණ මිතුරියෝ, හිතවතු, පන්සලේ දායක කාරකාදීන් තාමුතුම් පින්කමක් සිද්ධ කරගත්තා. රැස් කර ගන්නට යෙදුණු මේ මහානිසංසදායක කුසල් අපි අනුමෝදන් කරමු. ඔබ දෙපළ නමින්, ඔබ දෙපළගේ කල්යාණ මිතුරියන් නමින්, මේ ආපු දායක පිරිස නමින්, එදා මෙදා තුර පුජි විහාරස්ථානයේ දියුණුවට අපකැප වෙච්ච අයගේ නමින් මියගිය පැරණි සභාපතිතුමන්ලා, ලේකම්තුමන්ලා, නිලධාරිවරු, පැරණි පන්සල තිබිච්ච තැන ඉඳලා වැඩ කරපු ඒ සියලු සත්පුරුෂයින්ගේ නමින් විතරකුත් නෙමෙයි, අපේ සුදම්ම ස්වාමීන් වහන්සේගේ ආදරණීය තාත්තනේ. අපි පාන්සුකුලට ගියා, මම තමයි බණ දේශනාවත් 3 මාසෙ කළේ කුරුල්නිකවැව ඈත ගම්මානකනේ. ඒ ස්වාමීන් වහන්සේගේ ආදරණීය තාත්තටත්, ඔබ නමින් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත්, ඒ වගේම අපේ මව් රටෙත් මේ රටෙත්, ඒ වගේම ලෝකයෙත් මේ වසංගතය නිසා මියගිය සියලුම ලෝකවාසී ලංකාවාසී ජනතාවටත් මේ උතුම් පින් කුසල් අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා, සපවත් වෙත්වා, දුකින් මිදෙත්වා, සංසාර ගමන ඊටාම ඉක්මනින් නිමා කරගෙන අමා මහ නිවනින් සැනසීම උදා කර ගන්නට
අපේ ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. අපි ගාථාව කියලා පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්තු ඥාතයෝ. අපේ ස්වාමීන් වහන්සේලා වස් ශික්ෂාපදයේ සමාදන් වෙච්ච දවස් ඉඳලා උන්වහන්සේලාට ශික්ෂාපදයේ අතෑරලා ශික්ෂාපදයේ කඩන්න කිසිම හේතුවක් යෙදුනේ නැහැ. මං හිතනවා දෙවියෝ උන්වහන්සේලාට ඒ සිල් රැකගෙන ශික්ෂාපදයේ රැකගෙන වස් පවාරණය දක්වා කටින පින්කම දක්වා රෝහල් ගතවීමක් හදිසි අතුරු අන්තරාවක් කිසිවක් නැතුව මේ පින්කම හොඳට කරගන්න මේ උපසම්පදා සිව්නමම ආරක්ෂා කරන්ට මේ ස්ථානෙට අධිග්‍රහිත ඉෂ්ඨකාමී දෙවිවරුන්ගේ ආශිර්වාදයේ නෝඩුව ලැබෙන්න. ඒ විතරක් නෙමෙයි. දිනේෂ් මහත්මයාට නෝනා මහත්මියට දරුවොන්ට ලෙඩක් දුකක් කරදරයක් බාධකයක් නොවිච්ච හින්දා තමයි මේ පින්කම් මේ විදියට කරන්න පුළුවන්. රස්සාව නැති වුණා නම් සල්ලි හොර හතුරෝ ගත්තා නම් මේ පින්කම් කරන්න බෑ. ටෝකියෝ ඉඳලා යද්දි හදිසි අනතුරක් වුණා නම් මේ පින්කම් කරන්න බෑ. මේ හැම දෙයකම උතුම් දෙවියන්ගේ ආශිර්වාදය ඔබලාට ලැබිලා තියෙනවා. මේ දායකත්ව කොච්චර රෑ දවල් නැතුව වැඩ කළාද? මැෂින් ගෙනල්ලා මහත්තුරුනේ වැඩ කරා. තරුණ ළමයි කොච්චර කුණු අදිමින් ඒවා පුච්චමින් කොච්චර වැඩ කළාද? මේ අපේ අර මේ ජපන් අම්මනේ මේ වැඩ ඉන්න අපේ ඒ වැඩිහිටි උපාසිකාව අනිකුත් මේ උපාසිකාව මේගොල්ලෝ සීතලේ උදේ පාන්දර ඉඳලා වැඩ කරනවා. සුද්ධ පවිත්‍ර කරනවා. ඒ කාටවත් ලෙඩක් දුකක් නැතුව මෙච්චර දරුණු අසංගතයක් පැතිරෙද්දී වුණත් මේ මොහොත දක්වාම කිසි කෙනෙකුට මේ ස්ථානයෙන් එවැනි ලෙඩක් දුකක් බෝ වෙන්නේ නැතුව බෝ කරන්නේ නැතුවනේ අපිට බෝ කරගන්නේ නැතුව ඉන්ට අපිට අවස්ථාව හම්බුනේ උතුම් දෙවියන්ගේ ආශිර්වාදය ලැබුණු නිසා. මේ පින්කමෙන් රැස් කරගත්ත සියලු පින් කුසල් අපේ පින්වත් දෙවි රාජවරු අනුමෝදන් වෙත්වා. උතුම් දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වෙත්වා සපවත් වෙත්වා දුකින් මිදෙත්වා. තව තවත් මේ ස්ථානයටත් මේ දායක පිරිසටත් පූජනීය අපේ සුදම්ම ස්වාමින් වහන්සේ චන්ද විමල ස්වාමින් වහන්සේ අතුළු කොට වැඩ ඉන්න පූජනීය අතිවරයාණන් වහන්සේලාට ඒ වගේම අපේ මේ ස්වාමින් වහන්සේගේ ඥාති වරයාණන් අපි මාමා කියලා හඳුන්වන්නේ මාමා අතුළු කොට සියලු දෙනාට ඒ සියලුම මේ පින්කමට මේ ස්ථානට යන ඇත්තන්ටත් ඔබ ජීවත් වෙන මේ රටටත් ඔබගේ උදාාර ආදරණීය මව් රටටත් එහි ජීවත් වෙන සියලු දෙනාටත් ලෝකවාසීන්ටත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් කරදර නොවේවා බාධක නොවේවා අපල උපද්‍රව නොවේවා නිදුක් බව ලැබේවා නිරෝගී බව ලැබේවා සුවපත් බව ලැබේවා සියලු දෙවිවරුද පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දිනාටම මේ භවය පුරාම සත්පුරුෂයෝ මුණ ගැහේවා කල්යාණ මිත්‍රයෝ මුණ ගැහේවා. සසරේ උපදින හැම ආත්මකම කල්යාණ මිත්‍රයෝ සහ සත්පුරුෂයෝම මුණ ගැහේවා. උතුම් සද්ධර්මයේම ශ්‍රවණය කරන්ට ලැබේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඊ타ම ඉක්මන් භවයකදී මේ භයානක සසර ගමන නිමා කරලා නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට මේ පින් කුසල් අපිට පාරමිතා ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනු චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති. අපි හැමදෙනාම නිවන් ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ දුයාව ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සසර පුරාමත් මේ භවයේත් අපෙන් සිත කය වචන යන තුන්දරින් තුනුරුවන්ට වරදක් වී නම් කමා කරනාසේක්වා. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං
අච්චයං කමමේ බන්තේ පුරි පඤ්ඤ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන අපේ ජපන් පිරිසට මං කියපුවා තේරුනේ නැතිවීම ගැන සුමිමසෙන් සමා වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දැන් වැඳ ගන්න ආශිර්වාද ලබා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාපචායිනෝ ජත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හොඳයි, තුනුරුවන් සරණයි.